ජේසු පිහිටයි විශ්ව සභා වරුණ යන මෙම සාකච්ඡා මාලාව යටතේ අපි අද තවත් ඊටා වැදගත් සාකච්ඡාවක් ඔබට ඉදිරිපත් කරනවා. මේ වෙනකන් අපි සාකච්ඡා කරලා තියෙනවා ඉතිහාසය යනු කුමක්ද, ඒ වගේම කතෝලික සභාව අපි අර්ථකථනය කරන්නේ කොහොමද, එමෙන්ම කතෝලික සභාවේ නිර්මාතෘවරයාණන් සහ සභාව අතර තියෙන ඒ ජීවමාන ගැඹුරු සම්බන්ධතාවය අපි කොහොමද තේරුම් ගත යුත්තේ කියන එක. ඒ වගේම ඒ සම්බන්ධතාවය තුළින් අපගේ අධ්‍යාත්මික ජීවිත සඳහා අපට ලබාගත හැකි ආත්මීය පෝෂණය මොන වගේ එකක්ද කියන එක යනාදී කරුණු සම්බන්ධයෙන් මේ වෙනකන් අපි අවධානය යොමු කරලා තිබුණා. ඒ අනුව අදත් අපි ඊටාම වැදගත් මාතෘකාවක් වන මුල් සභාවේ තිබුණු ඒ සංකීර්ණ තත්වයන්, ඒ වගේම සංස්කෘතීකරණය, විවිධ සමාජ ආර්ථික දේශපාලන තත්වයන් වලට සභාව කොහොමද ප්‍රතිචාර දැක්වේ, ඒ වගේම හැඩ ගැසුනේ කියන එක, අනුවර්තනය වුණේ කියන එක ගැන අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අදත් අපට මඟ පෙන්වීම ලබා දීම සඳහා පැමිණ සිටිනවා අපගේ ඒ වියත් මඩුල්ල. මුලින්ම මම කැමතියි ඔබට හඳුන්වලා දෙන්න ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාව. එතුමා ඩොමිනිකානු නිකායට අයිති පැවිදිවරයෙක්. ඒ වගේම එතුමා අධ්‍යාපනය ලැබුවේ අම්පිටිය දෙව්සත්හලෙන් දර්ශනය හා දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ මූලික උපාධි ලබලා ඊට පස්සේ පිලිපීනයේ ශාන්ත තෝමස් විශ්වවිද්‍යාලයේ පෙරදිග සංස්කෘතීන් හා ආගම් පිළිබඳව, ඒ වගේම එඬේරික දේවධර්මය පිළිබඳවත් ශාස්ත්‍රපති උපාධියක් හදාරලා ඊට පසුව පිලිපීනයේ ඇති පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සමාජ සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබලා දැනට ඉගෙනීමේ කටයුතු යෙදෙනවා. එතුමාට සභා ඉතිහාසය පිළිබඳවත් ඉතා ගැඹුරු අවබෝධයක් තියෙන අපගේ ආචාර්යවරයෙක්. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ජේසු පිහිටයි පියතුමනි. මීළඟට මම හඳුන්වා දෙන්න කැමති කොළඹ පදවියේ ශාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධිවුරු වශයෙන් කටයුතු කරන ගරු ෂෙරෝන් ඩයස් පියතුමාව. එතුමත් අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් දර්ශනය හා දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳව උපාධි ලබලා ඊට පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා රෝමයේ තියෙන ශාන්ත අගුස්තීනු විශ්වවිද්‍යාලයෙන් සභාපිය දෙව් දහම සහ මුල් සභාවේ තත්ත්වය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරලා, ඒ වගේම තවත් වැඩිදුර අධ්‍යාපනය සඳහා එම සරසවියේම තවදුරටත් පර්යේෂණ කරමින් විශාල දැනුමක් පුහුණුවක් ලබපු පියතුමෙක්. අපි එතුමාවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. අවසාන වශයෙන් මම කැමති හඳුන්වලා දෙන්න ගරු හර්ෂණ හේමන්ත පියතුමාව. එතුමා අයිති වන්නේ ඩොන් බොස්කෝ සැලේසියානු නිකායේ පැවිදිවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම එතුමා රෝමයේ පිහිටි ඇන්ජලිකුම් කියන ඒ විශ්වවිද්‍යාලයෙන් බයිබලීය දේවධර්මය සඳහා ශාස්ත්‍රපති උපාධියක් හදාරලා දැනට අහුංගල්ලේ පිහිටි චින්තනාලෝකය නැමැති ඒ දාර්ශනික ආයතනයේ කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරනවා. අපි එතුමාවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් මෙම සාකච්ඡාවට පිළිගනු ලබන්න කැමති. ජේසු පිහිටයි පියතුමනි. අද අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති මුල් සභාවේ තිබුණු, ඒ කියන්නේ පළමු වෙන සතවර්ෂවල ක්‍රිස්තුන් වහන්සේගේ මරණයෙන් සහ උත්ථානයෙන් පසුව
උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් විවිධාකාරයේ සභාවන් ගොඩනැගුවා. කිතුණු ප්‍රජාවන් ගොඩනගමින් ගියා. ඒ ගැන විස්තර අපිට නවගිවිසුමේ කියව ගන්න පුළුවන්. දැන් අපි දන්නවා උදාහරණයක් වශයෙන් කොරින්ති සභාව කිව්වම, එපීස සභාව, ගලාති පිලිප්පි සභාව, ඒ වගේම රෝම සභාව යන ආදි වශයෙන් විවිධ ස්ථානවල මැද පෙරදිග ප්‍රදේශයේ කිතුණු ශ්‍රාවකයන් විසින් අපොස්තලවරු විසින් විවිධාකාරයේ ප්‍රජාවන් ගොඩනැගුවා. මේ ප්‍රජාවන් වල තිබුණා බොහොම සංකීර්ණ තත්වයන්. සංස්කෘතිමය, ආර්ථිකමය, භාෂාමය වශයෙන් විවිධ තත්වයන් තිබුණා. ඒ තත්වයන් වලදී සමහරක් දුෂ්කරතාවයන් පැන නැගුණා. වාද විවාද ඇති වුණා, ගැටුම් ඇති වුණා. සමහරක් වෙලාවට ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳව පරස්පර විරෝධී අර්ථකථනයන් පවා ඔවුන් අතර පැවතුණා. දැන් ජීවමාන දහමක ලක්ෂණය තමයි මෙවැනි බොහොම ගැටුම්කාරී ඒ වගේම විවිධත්වයෙන් යුතු තත්වයන් පැවතීම. ඒක ඇත්තට නරක දෙයක් නෙවෙයි. එයින් අදහස් වෙන්නේ කිතුණු සභාව ජීවමාන යථාර්ථයක් කියන එක. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ විසින් ආරම්භ කරාට මිනිස්යාගේ ක්‍රියාකාරකමකුත් තියෙනවා. මිනිස්යන්ගේ දුර්වලතාවයනුත් ඒ තුලින් පිළිබිඹු වෙනවා. ඉතින් මේ ගැන අපි අධෛර්යයට පත් වෙලා වැඩක් නැහැ. මේක අපි ඓතිහාසිකව තේරුම් ගත යුතුයි. ඒතර මම මුලින්ම දැනගන්න කැමති ගරු ජයලත් බලගල්ල පියතුමාගෙන් ඒ මුල් කාලයේදී කිතුණු ප්‍රජාවන් තුල ඒ ධර්මදූත කටයුතු පැතිරීමේදී තිබුණු මේ සංකීර්ණ තත්වය ගැන අපිට ඓතිහාසිකව යම්කිසි චිත්‍රයක් ලබා දුන්නොත් මං හිතන්නේ හොඳ ප්‍රවේශයක් වෙනවා පියතුමනි. දැක්කම සභාව මුලදීම ආරම්භ වුණේ ජෙරුසලමේ නේද? ඒතර අපිට ජෙරුසලම් සභාව මතක කරන්න බෑ. ජෙරුසලමේ සභාව ආරම්භ වුණාම තවමත් මේක අලුත් ආගමක් වශයෙන් හැඳුන්වන්නේ නැහැ. උගත්දුරට හිතුවේ ජුදා ආගමේම අංකුරයක් වශයෙන් පමණයි. ඒ නිසා තමයි අපොස්තුල පවා අපිට සඳහන් වෙනවා ක්‍රියාපොතේ ජෝම්තුමා සහ පේදුරුතුමන් හවස 3ට පමණ දේවමාලිගාවට යාඥා කරන්න ගියයි කියලා. එතකොට මෙතෙන්දී අපිට පේනවා ඔවුන් තවමත් අපොස්තුල පවා ජුදාගමෙන් මුළුමනින්ම නිදහස් වෙලා වුණේ නැහැ. ඒකත් බැඳලා තිබුණා. අනිත් පැත්තෙන් ජුදාගමේ නොවන දේවලුත් ක්‍රිස්තියානින් තුල තිබුණා නේද? ඒතර ඒගොල්ලෝ එක පැත්තකින් ජුදාගමේ දේවල් කරනවා, ඒ තුල ඉන්නවා. අනිත් පැත්තෙන් පූප කඩා ගැනීම වැනි දේවල් ක්‍රිස්තියානින්ට පමණක් සීමා වුණ දෙයක් වුණා. ඒතර පේනවා ජෙරුසලම් සභාවේ ඉඳලම මේ ක්‍රිස්තියානි දහමේ ආරම්භය තිබුණා, නවතාවේ ආරම්භ වුණා. එතනින් පැවුනේ. එතකොට ඉන් පස්සේ ක්‍රමානුකූලවනේ ඔය කියපු සභාවලට පැතුරුනේ. ඒ පැතරෙන්ද අපි කියනවා සුදෝ පාවුල අපොස්තලතුමන් විසින් මේ ඔය දැන් කියපු සභාව බී කලයි කියලා නේද? නමුත් අපි ඒක වැරදි කියන්නේ නැහැ. ඒක නිවැරදි. නමුත් සමහර විට පාවුලතුමන් යනකොටම මේ තැන්වල ක්‍රිස්තියානි යම්තර ප්‍රමාණයක් උන්න කියලා හිතන්නත් පුළුවන් නේද? එතුමන් ඒ උන්න නිසා තමයි සමහර විට ජුදාවරුන් උන්න ජුදාවරුන් විතරක් දේශනා කරන්න යන්නේ නැහැ. ක්‍රිස්තියානිනුත් කීප දෙනෙක් කරේ නොඋන්න නම් උන්ට එතන යමක් කිරීමේ අවස්ථාවක් නැති වෙනවා. සමහර විට සුද්ධාත්ම ආගමන දවසේ නේද? සුද්ධාත්ම ආගමනේදී අපිට කියනවා විවිධ ප්‍රදේශ වලින් ඒ ප්‍රදේශ හැම නගරයකින්ම වගේ ඇවිල්ලා වුණා කියලා ජනතාව. ඒ ඇවිල්ලා වුණ ජනතාව ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ඇහුවා. සුදු පේදුරුතුමන් දේශනා පේදුරුම විතරක් නෙමෙයි, ඒ අපොස්තුල් දේශනා කළදී ඇහුවා. අහනවා දැන් අප මොකද කරන්නට ඕන? එතකොට පේදුරුතුමන් කියනවා මොකද්ද කරන්නට ඕන? ඒතර කියනවා ඒ දවසේම 3000ක් පමණ දෙනා පිළිගත්තයි කියලා ක්‍රිස්තියානි ධර්මය. ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසය. ඒ ගියා එතකොට තමන් පිළිගත්තරම විශ්වාසය නිකන් ඉන්නේ නැහැනේ. තවත් කීප දෙනෙකුට හෝ ඒක පැතරෙනවා. මේ විදිහට මේ කියන නගර හැම එකෙම යම්කිසි ප්‍රමාණයක් ක්‍රිස්තියානින් උන්න වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි පාවුල්තුමන්ට යන්න පුළුවන් වුනේ. ඒ විතරක් නෙමෙයි ඊළඟට එනවා ස්ටීවන් තුමන්ගේ මරණය. නේ ස්ටීවන්ගේ මරණය සමගම ජුදාවරුමත් මේ ජෙරුසලමේ මුන්න ජුදාවරුමත් විසිරීලා ගියා. නේද? කියන්නේ ක්‍රිස්තියානි දහම වැළඳගෙන උන්න ජුදාවරුමත් විහිසුණා, විශේෂයෙන්ම හෙලනිස්ටික් අය. අර ජුදායම අය නෙමෙයි හෙලනිස්ටික් ධර්මය දහපු ඒ අය කණ්ඩායමට අයිතිය තමයි ටියුතුමගේ මරණය සමග ගියේ. ඒතර ක්‍රියාපතිතා පැහැදිලිව කියනවා මේ අය ගිය තැන්වල සුභාරංචිය දේශනා කළයි කියලා. ක්‍රියාපති සඳහන් වෙනවා නේද? ඒතරේ විසලා ගියා තමන් ගිය තැන්වල. කවුද මේ ගියේ? සාමාන්‍ය ජනතාව.
අපොස්තුරු ගියේ නැහැ කියලා ක්‍රියාපතේ කියවෙනවා නේද? එතකොට අපොස්තුරු නෙමෙයි අනිත් ගියාය ඊට පස්සේ ඒගොල්ලන්ගේ බිහිවන ගෝලය වෙන්න පුළුවන් සාමාන්‍ය ජනතාව ගිහිල්ලා මේ හැම තැනම ආරම්භ කළා ක්‍රිස්තියානි ධර්මය. ඒතර කාටද මේ දේවල් දෙන්නේ? Taman යන තැනට. දැන් අපි ඒක දැන් සඳහන් කරපු කොරින්තිය, එපීසිය, කොලොසියන නගර ජුදාවරු ටිකක් වුණා වෙන්න පුළුවන්. නමුත් ජුදාගම අදහපු අය නෙමෙයිනේ අනිත් ඔක්කොම වැඩි හරයක් වෙනත් අය. එතකොට ඒ අය අදහපු දේවල් වෙනස්, අදහපු ක්‍රමය වෙනස්. ඒගොල්ලන්ගේ තමන්ගේ දෙවිවරු උන්නයි දෙවිවරු අදහපු ක්‍රම තිබුණා. ඒ වගේ මොරැලිටි ගන්න සදාචාරය ගත්ත උසස් තිබුණා. උදාහරණයක් කිව්වො ඒ කාලේ තුන ප්‍රධානම විශාලම නගරේ කොරින්ති කියලා කියන්න පුළුවන්. ඒතර කොරින්ති අපි දන්නවා ඕනම විශාල නගරයක් නම් නොයෙකුත් විදිය සදාචාරතර දේවල් තියෙනවා. ඒතර එතෙන්දී අපිට කියනවා බාහිරයන් කීප දෙනෙක් තියාගොන්නේවල් සදාචාරයේ නොයෙකුත් පිළි නුගන්න දේවල් තිබුණා. ඒතර එතෙන්ට ගිය ක්‍රිස්තියානින් ඉම්පසුද්දෝ පාවුල් තුනොත් එතන දේශනා කරන්න වෙන්නේ එතන අවශ්‍යතාව අනුව. ඒ වගේ ගිය දීක තැන්වල අර ගිය පිරිස් පාවුල්තුමන් ඉස්සෙල්ලා ගිය පිරිස් තමන් ක්‍රිස්තියානි ධර්මයේ පතරවද්දී මේ දෙකේ මිශ්‍රණයක් තමන්ගේ එතන තිබුණ සංස්කෘතියයි ඒ තමන් ඊට ඉස්සෙල්ලා අදහපු යාගම් වල තිබුණ යම් ධර්මතාවලුත් නැත්නම් සිරිත් විරිතුයි ක්‍රිස්තියානි ධර්මයෙන් තමන් ගත්ත සිරිත් විරිත අතර යම්කිසි සංකලනයක් ඇති වෙනවා නේද? ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ සංස්කෘතිකරණය නැත්නම් සභාව එක එක තැනට ගැළපෙන ආකාරයට ආරම්භ කිරීම සභාවේ මුලින් ඉඳලම සාමාන්‍ය ජනතාව විසින්ම සිදුවන කළ දෙයක් කියලා කියන්න පුළුවන්. ඒතර අපෝස්තලරු විතරක් නෙමෙයි සභාව ඇත්තම අරන් ගිය අනිත් තැන් වලට අනිකුත් අනිත් බොහෝ දෙනෙක් අරගෙන ගියා. ඒ අරන් ගියාට පස්සේ සමහරට අපෝස්තලරු ගියේ. අපෝස්තලරු ගියේ කොහටද කියන්නේ උඟ දුරට අපි දන්නෙත් නැහැ නේද? ඒ හැම කෙනෙම ගියා බොහොම ටික දෙනා ගැන සඳහන් වෙන්නේ. නමුත් මේ හැමතැනම පැතරවීමට මේ සභාව බිහිවීමට මුල බීජය ඇති කරන්න මම හිතනවා බොහෝ දෙනෙක් දායක උණයි කියලා. කියන්නේ සභාව කිතුණු දහම පැතිරීමේදී ඒ සංස්කෘතිකරණය කියන ක්‍රියාවලිය ස්වභාවයෙන්ම එක්තරා විදිහකට අපිට කියන්න පුළුවන් සිදුවෙමින් පැවතුණා කියලා. එතකොට ඒ ගැන කොහොමද අපි තව දුරටත් බයිබලීය දෘෂ්ටි කෝණයකින් තේරුම් ගන්නේ ගරු හේමන්ත පියතුමනි? අපි විශේෂයෙන් පවුලතුමාගේ ලිපි දිහා බලපුවාම අපිට පේන උන්වහන්සේ සමහරලාට එකම ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නේ. හැබැයි උන්වහන්සේ ලිපි ලියන විදිහ, ඒ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන විදිහ, ඒ ප්‍රශ්නයට යම් තාක් දුරට පිළිතුරක් ගේන විදිහ වෙනස්. ඒ කියන්නේ පියතුමා කිව්වා වගේ අර එක එක සංඝයට එක ප්‍රශ්නේ වුණාට ඒක තියෙන විදිහ වෙනස්. එතකොට ඒ සංඝයට ආමන්ත්‍රණය කළ යුතු විදිහ වෙනස්. සමහරලාට සමහර ග්‍රීක දර්ශනවාදයෙන් පිරිච්ච සභාවලට ඒ දර්ශනවාදයත් එක්ක කැටි කරලා ඒ පැහැදිලි කිරීම කරන්නට ඕනේ. සමහර සාමාන්‍ය සභාවලට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරන්නට ඕනේ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවන් දිහා බලද්දී අපිට තේරෙනවා කොච්චර විදිහට නවගීසුමේ විශේෂයෙන් පවුලතුමා ඇතුළු අනිකුත් ලිපි ලියපු අනිත් කතුවරු කොහොමද මේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්නේ? එතකොට ඒ ප්‍රශ්නවල එක එක සභාවලට වෙනස් වෙද්දී සමහර සභාවල තිබිච්ච ප්‍රශ්න අනිත් සභාවලට තිබෙන්නේ නැහැ. අන්න ඒක අද කෙනෙක් බලද්දී ලිපි එකතු කරලා සේරම බැලුවොත් එක එක විදිහේ ආමන්ත්‍රණය කිරීම තියෙන්නේ. එතකොට සමහර එකම ප්‍රශ්නේ මම අර කිව්වා වගේ වෙනස් විදිහකට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒ සභාවල තිබිච්ච ප්‍රශ්න ඒ ආකාරයෙන්ම ආමන්ත්‍රණය කරන්න තරම් දැනුමක්, ඒ සභාව ගැන දැනුමක් ඒ ලිපි ලියපු පුද්ගලයන්ට තිබ්බා. සමහරලාට ඒ පුද්ගලයෝම ගිහිල්ලා අපි කියන ගොඩක් පවුලතුමාගේ ලිපි තියෙනවා. සමහරට උන්වහන්සේම ගිහිල්ලා ඒ දේවල් කරලා තියෙනවා. සමහරලාට උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ යන්නට ඉස්සරලා ගිහිල්ලා ඒ දේවල් සූදානම් කරනවා. එහෙම නැත්නම් මෙතන ඉන්න සභාවේ කෙනෙක් ඇවිල්ලා උන්වහන්සේට දැනුවත් කරනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ ලිපි මාර්ගයෙන් මේ මාධ්‍ය තුලින් මේ ලිපි කියන මාධ්‍යයෙන් උන්වහන්සේ ඒ වගේම අනිත් කතුවරු ආමන්ත්‍රණය කරනවා ඒ ප්‍රශ්නවලට. මොකද සමහර වෙලාවට ඔවුන්ගේ ප්‍රශ්න වෙනස් වෙන්නට පුළුවන්. එතකොට ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඔවුන්ගේ හද ගැස්මට තේරෙන විදිහට ඒ ප්‍රශ්න ගැන කතා කරනවා. පිටුම විශේෂයෙන් කතා කරා කොරින්ති සභාව ගැන. කොරින්ති සභාව හෙලනිස්තික සභාවත් එක්ක එතකොට ගොඩාක් ප්‍රශ්න තිබිච්ච විශේෂාකාරයෙන් කෞමිත්‍යාචාරය ගැන ගොඩාක් ප්‍රශ්න තිබිච්ච තා. ඉතින් ඒ තැනට විශේෂයෙන් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන සමහර තැන්වල ටිකක් තදින් ආමන්ත්‍රණය කරන අවස්ථාවල් තියෙනවා. සමහර තැන්වල අර සාමාන්‍යයෙන් තමන්ගේ දරුවෙකුට ආමන්ත්‍රණය කරනවා වගේ පැහැදිලි කිරීම ගොඩක් කරනවා. ඉතින් ඒ තුලින් අපිට විශේෂයෙන් පේනවා කොහොමද මේ මුල් කිතුණු සභාවේ නායකයෝ ඒ සභාවන් තේරුම් ගත්තේ. ඒ සභාවන් වල තියෙන ප්‍රශ්න තේරුම් ගත්තේ. ඒ ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කළ යුත්තේ කොහොමද කියන එක තේරුම් ගත්තේ. එතකොට ඒ සභාවල වල තියෙන විශේෂ ශක්තියින් මොනවාද කියන එක ඔවුන් වටහා ගත්තා. එතකොට ඒ සභාවල තියෙන දුර්වලතාවයන් වටහා ගත්තා. ඒ අනුව
මේ සභාවන් වලට ආමන්ත්‍රණය කිරීමට තරම් ඔවුන් ශක්තිමත් වුණා. ඒ ආමන්ත්‍රණය කිරීම තුලින් අපි දකිනවා ගොඩාක් දේවල් වෙනස් වීම සිදු වුණා කියන කාරණාව. මට හිතෙන්නේ මම මේ පැනේ අහන්න කැමති ගරු ෂෙරොන් ඩයස්පීතුමාගෙන් දැන් ඔය ගැටුම් පරස්පර විරෝධීතාවයන් යම් යම් ආකාරයේ අරගලයන් තියෙන එක පාවුලුතුමාම කියනවා මේ එක පැත්තකින් එක නරකම දෙයක් නෙවෙයි. මොකද ඇත්තටම සැබෑ අව්‍යාජ කිතුණුවන් කවුද කියන එක ඒ තුලින්ම හඳුනා ගන්න පුළුවන් කියලා. මොකද මානව යථාර්ථය මිනිස්සුන්ගේ ජීවිත හරි සංකීර්ණයි. ඒ නිසා අපිට අර කවදාකවත් අර අපි කියන්නේ නිකන් පරිපූර්ණ කිතුණු ප්‍රජාවක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මිනිස්සයා දුර්වල කෙනෙක්. මිනිස්සයා පාපකාරී. එතකොට මේ පාපකාරී මිනිස්යන් පිරිසක් එකට ජීවත් වෙන්න සහ එකට කටයුතු කරන්න යෑමේදී අනිවාර්යයෙන්ම යම් මට්ටමකට ගැටුම් පරස්පර විරෝධීතාවයන් පැමිණෙනවා. ඒ දිහා අපි මට හිතෙන්නේ බලන්න ඕන අර පාවුලුතුමා කියනවා වගේ විශේෂයෙන්ම කොරින්තිවරුන්ගේ ලිපියේ ඒකෙන් ඇත්තටම අව්‍යාජ කිතුණුව කවුද කියලා අපිට දැන ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒතර මේ කාරණේ අපි දන්නව මුල ඉඳලම තිබුණු කාරණාවක්. ඒතර කොහොමද මේ කාරණාව අපි විග්‍රහ කරගන්නේ අදටත් ප්‍රයෝජනවත් වන විදිහට පියතුනේ මුල් සභාවේ තිබුණු මේ බොහොම සංකීර්ණ හැලහැප්පීම් එක්ක ආපු ඒ ප්‍රවාහලිය කොයි ආකාරයෙන්ද අපි අද කියවගන්නේ? මම හිතන්නේ එතන මූලික වෙන්නේ සාක්ෂි දැරීම කියන එක වෙන්නේ. එතකොට මේ සාක්ෂි දැරීමේ වටිනාකම තමයි අපි දැනගන්නට ඕනේ. මොකද හේතුව තමයි මේ මුල් කාලේ මම හිතනවා ගොඩක්ම බලපෑවා මේ දේ. කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම සභාවේ මුලින්ම කිතුණුවන් උනේ ගොඩක් නැත්නම් අපි කතා කරනවා කියන්නේ කිතුණු කියන්නේ දහම වැළඳගත්තේ ජුදා ජාතිකයන්. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් අපි දකින්නේ මේක අර අන්‍ය ආගමිකයන් කරා යන්නේ. ඊට සබ්ද කරන නමුත් කාලයක් ඇද්දී මම හිතන්නේ ජුදා ජාතිකයන්ට වඩා ප්‍රමාණයක් අන්‍ය ආගමිකයන් කිතුණු දහම වැළඳ ගන්නවා. ඒතර මෙන්න මේ කාලේ අපි ගත්තොත් එහෙම මේ මුල්ම කාලයේදී ප්‍රශ්නයක් වුණා. ඒ මුලින්ම කිව්ව විදිහටම ජුදා ජාතිකයන් ක්‍රිස්තියානි ධර්මය වැළඳගත්තට පස්සේ ඒගොල්ලන් අර මේ අලුත් දහම තුල ජීවත් වෙද්දී එයා තුල අපි දැක්ක අර පරණ එයාගේ සිරිත් විරිත් නැත්තම් ආගමික ඇදහිලි වලටත් යන තත්වයක් තිබුණා. එතකොට ඒ අවස්ථාවල තමයි අපි දකින්නේ අර විවිධ අවස්ථාවල අපි දකින දැන් ඔය මුල් සභාවේනේ ජෙරුසලම් සභාවේදී ඔය හේතු හින්දා තමයි අර නැවතත් ජෙරුසලමට එකතු වෙලා අපොස්තුලුන් සාකච්ඡා කරනවා. මොකද ඒ යම් දේවල් දැන් අපි කරන්න අවශ්‍ය නැහැ කියන දේ කියන්නේ. මොකද එතකොට මෙච්චර කල් මේ දේවල් කළාට දැන් කිතුණුවන් හැටියට මේතනදී සාක්ෂි දැරීම දැන් වෙනස් වෙන්නට ඕන කියලා කතා කරනවා. ඒතර මේ වගේම තත්ත්වයක් තමයි එන්නේ. ඊට පස්සේ අපි අන්‍යාගමිකයන් කිතුණු දහම් වලට ගත්තට පස්සේනේ. එතකොට අපි දකිනවා දැන් චර්මච්ඡේදනය කියන දේ ගත්තාම ඒක මුල්ම කාලේදී දැන් ජුදා ජාතිකයන්ගෙන් කිතුණු ආගම වැදගත්තා හේතුවා මේ චර්මච්ඡේදනය තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේගේ ආගම වැළඳගෙන ඉන්නලා කිතුණුවෙක් වෙනවා කියන එකේ මූලික දෙයක් ඒකවල හිතුවේ මේ චර්මච්ඡේදනය කියන එක. ඉතින් නමුත් අපි දකිනවා එතනදී ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප වෙනවා. නැත්නම් අපි කතා කරනවා ඊට ඔබට ගිය අදහසක් දෙනවා ජෙරුසලම් මන්ත්‍ර සභාවේදී. ඒ කියන්නේ ඒක නෙමේ කිතුණුවෙක් වෙන්නට අවශ්‍ය වෙන මූලික දේ කියලා. ඒතර ඒකදී පැහැදිලිවම කියනවා කිතුණුවෙක් වෙන්න අවශ්‍ය මූලික දේ තමයි මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේව අදහා ගැනීම. අදහිල්ල. Men and brethren, you know how that a good while ago God made choice among us, that the Gentiles by my mouth should hear the word of the gospel and believe. And God, which knoweth the hearts, bear them witness, giving them the Holy Ghost even as he did unto us, and put no difference between us and them, purifying their hearts by faith. Now, therefore,
Why tempt ye God to put a yoke upon the neck of the disciples, which neither our fathers nor we were able to bear? But we believe that through the grace of the Lord Jesus Christ, we shall be saved, even as they. Men and brethren, hearken unto me. Simeon hath declared how God at the first did visit the Gentiles to take out of them a people for his name. And to this agree the words of the prophets, as it is written, After this I will return, and will build again the tabernacle of David, which is fallen down. And I will build again the ruins thereof, and I will set it up, that the residue of men might seek after the Lord. And all the Gentiles upon whom my name is called, saith the Lord, who doeth all these things. Known unto God are all his works from the beginning of the world. Wherefore my sentence is that we trouble not them which from among the Gentiles are turned to God, but that we write unto them, that they abstain from pollutions of idols, and from fornication, and from things strangled, and from blood. For Moses of old time hath in every city them that preach him, being read in the synagogues every Sabbath day. එතකොට ඒ විශ්වාසය ඇදහිල්ල තමයි මූලික වෙන්නේ කිතුණුවෙක් කියලා ඒ ආගමට ඇතුළත් වෙද්දී. ඒතර මෙන්න මේ වගේ අපි දකින ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි දකින්නේ ඒ අර ඒ කියන්නේ අර අන්නේ කියන්නේ අනිත් ආගමිකයන් ඊට පස්සේ අර නැවත නැවතත් ඒගොල්ලන් ඊට ඉස්සලා අදහපුනේ බහුදේවවාදී අර වත් පිළිවෙත් වලට කිතුණුවෙක් වෙලත් ආපහු යොමු වෙලා ටික ටික ඒවලට සම්බන්ධ වෙලා ඉද්දි තමයි අපි දකින්නේ ඒවල තියෙන අඩුපාඩුකම් පෙන්ලා දීලා ඊට පස්සේ උත්සාහ කරනවා ගේන්න. ඒතර මෙන්න මේක අපි දකිනවා හැමතිස්සෙම මේත් එක්කම මොකද වෙන්නේ මේ ජුදා ජාතිකයන් සහ අපි දකිනවා මේ සැබෑ කිතුණුවන් කියන අය අතර ගැටුමක් එනවා. ඒත් එක්ක මිට අනිත් පැත්තෙන් ගත්තාම අන්‍ය ජාතිකයන් නැත්නම් අන්‍ය ආගමිකයන් සහ ඒතර අන්‍ය ආගමිකයන්ගෙන් කිතුණුවන් බවට පත් වෙච්ච අය අතර යම් ගැටලු සහගත තත්ත්වයන් එනවා. මේ හින්දා අපි දකින්න දැන් විශේෂයෙන්ම ගත්තොත් මුලින්ම ගත්තොත් උදාහරණයක් ගත්තොත් එහෙම ජාතිකයන් තමයි අත්‍තරම කිතුණුවන්ට පීඩා කරන්න ඉස්සෙල්ලාම. එතකොට අපිට කතා කරද්දී මේ රෝම පීඩාවලට ඉස්සෙල්ලා මුලින්ම කිතුණුවන්ට පීඩා කරන්න පටන් ගන්නනේ ජුදා ජාතිකයන්. උදාහරණ තමයි ස්තේපන්තුමාගේ මරණය. ඊට පස්සේ ජාකබ්තුමාගේ මරණය. ඒතර මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මුලින්ම වෙන්නේ මේ ජුදා ජාතිකයන් තමයි පීඩාවන් කරන්නේ. අපි දකිනවා මේ වෙලාවේදී කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. දැන් ස්තේපන්තුමාගේ ජීවිතය අපි ගත්තොත් එහෙම ක්‍රියාපොතේ අපි කතා කරනවා 7 වෙනි පරිච්ඡේදය අපි ගත්තාම ඒක විස්තර කරනවා කොහොමද ඒක සිද්ධ වුණේ කියලා. ඒතකොට අපි එතනදී ලස්සනට පැහැදිලි වෙනවා මේ ඒක ලොකු අවස්ථාවක් වුණා එදා සමාජයට කියන්න මේකේ තියෙන වටිනාකමක් ගැන කතා කරන්න. ඒතකොට අපි විශේෂයෙන්ම දකිනවා මේ එදා ස්තේපන්තුමා මරණයට පත් වෙද්දී උන්වහන්සේට ගල් ගහද්දී උන්වහන්සේ එතනදී මේ දරපු ඒ සාක්ෂි දැරීම අර හරියටම අර ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ඉඳගෙන ඉවරලා කියපු සමහර වචන වගේ දේවල් ප්‍රකාශ වෙද්දී දැක්ක මේ කියන්නේ මේක ඇත්තටම අවස්ථාවක් වුණා අනිත් අයටත් කියන්න මේ කියලා නිකන් සාක්ෂි දැරි මේ ජීවිතයක් නෙමෙයි කියන දේ. ඒ නිසා අපි දක්වන මේ පීඩාවන් ලැබෙන්නට මොකද වෙන්නේ? එතනදී මොකද ජුදා ජාතිකයන් හිතුවා මෙහෙම මේ පීඩාවන් කරලා ඒ වගේ මරණයට පත්වීම තුල නැත්තම් ඒ විශේෂම නායකයන්ව පීඩාවට පත් කිරීම තුල මේ තිබිච්ච සංඝය විනාශ වෙයි කියලා. නමුත් උනේ මොකද්ද? ඒ වගේ පීඩාවන් ලබන්නට ඒ සංඝයන් ශක්තිමත් වෙනවා. වර්ධනය වෙනවා. ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. ඒතර මේක තමයි අපි දකින්නේ මුල්ම කාලේ. ඒතර මේක අපි දකින ඊට පස්සේ පීඩ කාලයට ගියාම මේක හොඳට පැහැදිලි වෙනවා. කොහොමද මේ අර ගැටන මේ පීඩාවන් කොහොමද ශක්තියක් කරගන්නේ සභාවේ වර්ධනයට. මොකද ටෙටුලින් තුමා කියන විදිහට නේද? ඒතර අර ප්‍රාණ පරිත්‍යාගයේ රුධිරය තමයි
කිතු දහමේ බීජය වෙන්නේ. ඒතර අපි දකින ඊට පස්සේ පීඩන කාලේ තව ගොඩාක් දේවල් අපිට තියෙනවා කතා කරන්නට. කොහොමද මේ මුල් ස්වභාවයේ තුල පවා මෙන්න මේ අරගල මේ පීඩාවන් අවස්ථාවක් වුණේ මේ ස්වභාවයේ වර්ධනයේට ස්වභාවයේ අපි කතා කරන මේ ව්‍යාප්තියට ඒත් එක්කම අනිත්‍යයට මේ ස්වභාවයේ තියෙන ඒ උතුම් බව හරිය නැත්නම් අපි කතා කරන ඒකේ තියෙන විශේෂත්වය ගැන කතා කරන්නට. අපි සංස්කෘතිකරණය ගැනයි කතා කරමින් වුණා. දැන් ඒකට විශේෂයෙන් අපිට ගත්තොත් සංස්කෘතිකරණය කියලා කියන්නේ අපි තවත් සංස්කෘතිය තියෙන දේවල් බදා ගැනීම විතරක් නෙමෙයි නේද? ඒකේ තියෙන හොඳ දේවල් ගන්න ගමන් සුභාරංචියේ තියෙන උතුම් වටිනාකම් ඒ සංස්කෘතියට දායක කිරීම. හුවමාරුවක්. ඒ දෙක වෙන්න ඕන. තමයි ඒ වගේම ඒ ඉන්න තැනින් ඉහළට ඔසවා තැබීමක් කරන්නට ඕන. ඉන්න තැනින් ඉහළට ඔසවන්නත් ඕන. අපි දකිනවා නම් වැරදි විදිහේ දේවල් පිළිනුගන්න දේවල් තියෙනවා නම් ඒක ඔසවන්නට ඕන. ඒතර මේක අපි දකිනවා දැන් කොරින්ත සභාවේ සදාචාර ප්‍රශ්නේ ඉස්සෙල්ලා අපි දෙන්නෙක්ම කතාවට ආවා නේද? දැන් මම හිතන්නේ විවාහ ප්‍රශ්නේ ගැන. දැන් ඒගොල්ල බහුභාර්යා සේවනය වැරදි දෙයක් වශයෙන් කොහොමදත් හිතුවේ නැහැනේ. නේද? දැන් අද සමහර ආගම් වල බහුභාර්යා සේවනය තියෙනවා. ඉතින් ඒගොල්ල ඒක ඊටම කිසිම වැරදි දෙයක් වශයෙන් සලකන්නේ නැහැ. ඒතකොට එදා බහුභාර්යා සේවනය තිබුණා. මේක නැති කරන්න ගියේ නැහැ නේද? කිසිම දෙයක් නැති කරන්න ගියේ නැහැ. නැති කරන්න ගියොත් ප්‍රශ්න මතුවෙනවා. ඒ වෙනුවට මොකද සුද්ධෝපාලතුමන් කියන්නේ? දැන් ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගත් අයට කියනවා ඔබේ භාර්යාව දෙන්නෙක් ඉන්නවා නම් යන්න කැමති නම් අර මිත්‍යාදු එක්කෙනෙක් ක්‍රිස්තියානි ධර්මයේ පිළිගත්තොත් එයා තියාගන්න පිළි නොගත්ත මිත්‍යාදු භාර්යාව යන්න කැමති නම් යන්න ඉඩ දෙන්න. කිසිම දෙයකින් බලහත්කාරයෙන් අරින්න කියලා කියන්නේ නැහැ. ඒ වගේම බැරි වෙලාවකත් භාර්යාව දෙන්නෙක් වුණා නම් ඒ දෙන්නම ඉන්න කැමති නම් කාටවත් යන්න කියලා කියන්නෙත් නැහැ. නේද? ඒ දෙන්නට පින්න පුළුවන්කම තියෙනවා. තමයි මිත්‍යා දෘෂ්ටික වෙන්නත් පුළුවන්, ක්‍රිස්තියානි ධර්මයේ පිළිගත්ත වෙන්නත් පුළුවන් ඉන්න කියනවා. නමුත් ඒ ගමම්ම ඔසවා තැබීමක් කරනවා. කියනවා දැන් ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගත්ත අලුත් අයට හැමතිස්සෙම කතා කරන්නේ එකම භාර්යාවක් සහ එකම පුරුෂයෙක් පිළිබඳව. නේද? ඊට වැඩිය තව ගැනීම ක්‍රිස්තියානි සදාචාරයට විරුද්ධයි. නමුත් මේ ක්‍රිස්තියානි සදාචාරය ගැන කියන්න අර තිබුණ පැරණි සිරිත්විරිත් ඒගොල්ලන්ගේ අහකට ගියේ නැහැ. ඒකට ගන්නවා කියන්නේ ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රික්ට් කම්මේ අවුල් කිරීම ජීවිතේ නේද? පෞල් පව කඩකප්පල් වීමන්නේ. ඒ වගේ බලන්න පෞල් ජීවිතේ. දැන් පාල්තුමන්ගේ ලිපි වල වැඩිම තියෙන ඉගැන්වීමක් තමයි විවාහ ජීවිතේ වෙන දේ නේ. එදා ඒතකොට විවාහ ජීවිතය ගැන ඒ තරම් කියන්න නම් අපිට පේනවා එදා ඒකාතුතාවයක් අර එකමුතුකම දෙන්නගේ සමාරකම් මේවා තිබුණේ නැහනේ. ඉස්ටිව සැලකුවේ වහලියක් නෙමේ වැඩකාරියක් වශයෙන් පාන පුරුෂයාට අයිති දායාදයක් විතරයි දීපලක් විතරයි. දරුවෝත් එහෙමයි. නැවතට පේනවා දැන් මේක පිළිගන්න කියනවා නේද? පාවුල්තුමන් කියනවා ස්වාම පුරුෂ මේ භාර්යාවනේ ඔබේ පුරුෂයාට කීකරු වෙන්න. මොකද ඒක තමයි එදා තුන සංකල්පය. මේ සංකල්පය අයින් කළේ නැහැ. ඒ ගමන් ක්‍රිස්තියානි වටිනාකම එකතු කරනවා. ඒ ක්‍රිස්තියානි වටිනාකම තමයි කියන්නේ මොකද්ද? පුරුෂයනේ ඔබේ භාර්යාවට ප්‍රේම කරන්න. ඒතර එදා ඒ සමාජයේ භාර්යාවට ප්‍රේම කිරීම කියන සංකල්පයක් තිබුණේ නැහැ. තිබුණේ භාර්යාව තමගේ දීපලක් විතරයි. භාර්යාව දරුවෝ හැම දෙයක්ම තමගේ දීපලක් විතරයි. ඒතර අරගොල්ල යටත් වීම තිබුණා නමුත් ආදරය කියන සංකල්පය තිබුණේ නැහැ. නමුත් කියනවා දැන් ඔබ ආදරය දක්වන්න. ආදරය දක්වනකොට ඉබේම දෙන්න සමාන වෙනවා. නේ දෙන්න එකිනෙකාට සමාන වෙනවා. ආදරය දක්වද්දී ඒතරට පේනවා හරි ලස්සනට සංස්කෘතිකරණය වෙන හැටි. ඒගොල්ලන්ගේ වටිනාකම් ගන්න තියෙන දේවල් ගන්නවා. වැරදි දේවල් කිය හදා ගන්න දෙනවා. අලුතෙන් ක්‍රිස්තියානි ධර්මය තුල ඔසවා තැබීම සිදු වෙනවා. අපි දකින හැම දෙයකම මේ සදාචාර ප්‍රශ්නේදී, වහලම් පිළිබඳ ප්‍රශ්නේදී නේද? ඉතින් ජීවිතයේදී දරුවන් දෙපොපෙන් අතර සම්බන්ධ හැම එකෙදිම ජනවන්දනාවෙන් જાති විතර අපිට පස්ස ගන්න පුළුවන්. නමුත් වෙන ජීවිතේ එදා තමන්ගේ එදිනදා ජීවිතේෙම මේ පටන් ගන්න හැටි වෙනස් කිරීම ක්‍රිස්තියානි වටිනාකම් දීලා වුන්ව අලුත් තැනකට ඔසවා තබන්න හදන හැටි පේනවා එක එක සභා තුල. ඔබතුමා එතක මම කැමති පුංචි දෙයක් එකතු කරන්නට. පිටුමල දෙදෙනාම කතා වුණා දැන් අර ජුදාවරුම තමයි ඉස්ලාම ක්‍රිස්තුන් වහන්සේව අනුගමනය කරන්නේ. ඒ වගේම ඒ අනුගමනය කරපු ජුදාවරුන්ට පහර එල්ල කරන්නේ, අභියෝග එල්ල කරන්නේ ඒ ජුදාවරුන්මයි. අපි උදාහරණයක් ගමුකෝ පවුලතුමා. පවුලතුමා පසුව මහා ප්‍රබල චරිතයක් වෙනවා ක්‍රිස්තුන් වහන්සේගේ ආගම දහම ප්‍රචලිත කිරීමට. හැබැයි උන්වහන්සේගේ මුල් අවදියේ සවුලු මුල් අවදියේ උන්වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ අදහන කිතුණු ජනතාව මරන්නට උත්සාහ කරපු කෙනෙක්. එක්තරා අවස්ථාවක් කියනවා ඔහු ගියා කියලා නායක පූජකයන්ගෙන් ලිපි ගන්නවා දමස්කයට ගිහිල්ලා ඔප්පු කරන්න පෙන්නන්නට මොවුන් අත්අඩංගුවට අරගෙන ජෙරුසලමට යන්න මට අවසර දෙන්නට කියලා.
ඒ වගේම ස්තේපන්තුමාට ගල් ගසද්දී අපි දකිනවා ඔහුව මරා දැමීම ගැන සාවුල් සතුට ප්‍රකාශ කරනවා. ක්‍රියාපොතේ 8 පළවෙනි වගන්ති පැහැදිලි කරනවා. එතකොට මේ අර කලක් කිතුණුවන් පාගපු කිතුණුවන්ට පහර එල්ල කරපු පුද්ගලයම පසුව ඒ ආගම වැළඳගෙන මේ සැබෑ කිතුණුව වෙලා ආගම ප්‍රචලිත කිරීමක් අපි ගොඩක් දකිනවා. එතකොට ඒ විතරක් නෙමෙයි එහෙම ආගම පැහැදිලිව තේරුම් ගත් පවුලුතුමා වගේ කෙනෙක් පේදුරුතුමාට අභියෝග කරන්නත් බය වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ පැහැදිලිවම ප්‍රශ්න ඇති වෙද්දී චර්මච්ඡේදනය ගැන පැහැදිලිවම ප්‍රශ්න එල්ල කරන්නේ පවුලුතුමාට. එතකොට ඒ වගේම එඩේරික ලිපි අපි දන්නවා. 1 තිමති 2 තිමති එතකොට තීතස් මේ හැම එකෙම කතා කරන්නේ අර හරි හොඳ දේවල් පිටුම කිව්වා වගේ හොඳ දේවල් ගන්න. හැබැයි දැන් අන්‍ය ජාතිකයන් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමට එද්දී ඒ ආගම පිළිගද්දී ඔවුන්ට අසාධාරණයක් වෙන විදිහට වැඩ කරන්න එපා. එතකොට ඔවුන් පළමුව ජුදාවරු වෙලා දෙවනුව කිතුණුව වෙනව නෙමෙයි. ඔවුන් ක්‍රිස්තුන් වහන්සේව අනුගමනය කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී සභා නායකයෝ පවා පැකිලුන්නේ නැහැ අනිත් සභා නායකයන්ගේ ප්‍රශ්න වැරද්ද ඔප්පු කරලා පෙන්වන්නට. අන්න එතනයි ඇති වෙන්නේ මන්ත්‍රණ සභාව ජෙරුසලමේ. එතකොට ඒ තුලින් අනිත් අයට ඇතුළු වෙන්නට මේ සභාවට ඇතුළු වෙන්නට තියෙන අවකාශය වැඩි වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වෙද්දී සභා නායකයෙක් ඇති වුණත් වැරද්දක් වුණා නම් පෙන්වන්නට තරම් ධෛර්යයක් ක්‍රිස්තුන් වහන්සේ තුල ජීවත් වෙච්ච මේ අයට තිබුණා. එතකොට ඒත් එක්කම දැන් බොරු දිවසවරු වගේ කට්ටිය ක්‍රිස්තුන් වහන්සේගේ වචනය වෙනස් කරන්න උත්සාහ කරද්දී සමහර අය සභාවෙන් පිට සමහර අය සභාවෙන් ඇතුළේ ඉඳලා මේ දේ කරද්දිත් ඒ දේවල් වලට එරෙහිව කතා කරන්නට ඒ දේවල් වලට එරෙහිව පෑන යොමු කරන්නට පෑන මෙහෙයවන්නට තරම් ශක්තියක් මේ ක්‍රිස්තුන් වහන්සේ තුල පන්නරේ ලැබපු කිතුණු නායකයන්ට කිතුණුවන්ට අවස්ථාව අවකාශය තිබුණා කියන කාරණාව පැහැදිලි. දැන් අපිට මෙහෙම පුළුවන් ද විග්‍රහ කරන්න පියතුමන්ලගෙන් මම අහන්න කැමතියි. දැන් ඕනම කිතුණුවෙකුට ඇත්තට අපි තලයන් දෙකකට අයිති අනන්‍යතාවයන් දෙකක් තියෙනවා. එකක් අපේ කිතුණුකම, අනිත් එක අපි අයිතින යම්කිසි ජනවාර්ගික කණ්ඩායමකටත් චීන වේවා, හින්දි වේවා, ද්‍රවිඩ වේවා, සිංහල වේවා නේ ජනවාර්ගික කණ්ඩායමකට සහ භාෂාමය පවුලකට. එතකොට දැන් මුල් සභාවේ තිබුණු ඒ අරගලය තුලින් අපිට එන්න පුළුවන් නිගමනය තමයි ඔවුන් මුලින්ම ප්‍රමුඛතාවය දුන්නේ කිතුණුකමට. ඒ කියන්නේ හොඳ කිතුණුවෙක් වුණාම තමයි ඒ හොඳ ඒ ජාතිය පුරවැසියෙක් බවට පත් වෙන්නේ. නරක කිතුණුවෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නරක පුරවැසියෙකුත් වෙනවා. එහෙනම් මං හිතන්නේ මේ කිතුණු දහමේ එක සුවිශේෂ ලක්ෂණයක් තමයි කිතුණුකමින් බොහෝ ප්‍රශ්න වලට එක්තරා විදිහකට විසඳුමකට පසුබිමක් හැදෙනවා. ඒ වගේම තමන්ගේ සංස්කෘතියත් පිරිසිදු වීමකට ලක් වෙනවා. ඒ ගැන ඔබතුමන්ලා කොහොමද විග්‍රහ කරගන්නේ? අපි මුල් සභාව දිහා බලපුවාම කොතනකවත් අපි දකින්නේ නැහැ ඒ අයගේ තියෙන සංස්කෘතික ලක්ෂණ වලින් ඒගොල්ලන් අහකට ගැනීම. අහකට ගැනීමක් දකින්නේ. සුවිශේෂ වටිනාකම උන්ට දානය කරනවා නේද? වැරදි දේවල් තියෙනවා නම් ඉවත් කරනවා. ඒ කියන්නේ සදාචාරයේ තොර කිතුණු සදාචාරය. දැන් මං කිව්වාගේ බහුභාර්යා සේවනයේ කවදාකවත් වැරදි දෙයක් වශයෙන් හිතුවේ නැහැනේ. ඒ දේවල් කිව්වේ නැහැ අත්තරින්න කියලා. හැකිනම් අත්තරින්න නේද? බැඳලා උන්නෑට කිව්වේ වැයලා උන්න හැකිනම් අත්තරින්න යන්න අරින්න. නමුත් අලුතින් ඉඩ දුන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ගේ තිබුණ ඒ අදහස් ඉවත් කළේ නැහැ. නමුත් සදාචාරෙම තියෙන කතා එතෙන්දිම කියනවා පුරුෂයන් අතර ස්ත්‍රීන් අතර වැනි දේවල් තියෙනවා නම් ඒව කොහේ තිබුණත් වැරදි නේද? ඒ දේවල් කෙලින්ම අත්හරින්න කිව්වා. ඒ දේවල් කරන අය පවා පිළිගන්න පවා සූදානම් වුණේ නැහැ නේද? කිතුණු සභාව තුළ පිළිගන්න සූදානම් වුණේ නැහැ. කවුරු හරි කිතුණුවන් අතර එවැනි සම්බන්ධතාවයක් තිබුණා නම් ඒගොල්ලන්ව ඉවත් කිරීම පවා සිදු වුණා. ඒතර ඒකයි මම කර කිතුණු අපි සංස්කෘතිය කරනවා කියලා කියන්නේ අනිත් අය හිත සන්තෝෂ කරන්න නැත්නම් ඒකට කිතුණු දහම් පතරවන්න නිසා ඕන දෙයක් කිරීමක් නෙමෙයි. නේ ඕන දෙයක් කිරීමක් නෙමෙයි. අර පිරිසුදු කිරීම සහ සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම අපි එක දකින හොඳින්ම. නමුත් ඒගොල්ලන්ගේ අයහපත් නොවන වටිනාකම් කොතන හරි තිබුණා නම් ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳීම් කතාබහින් උත්සව හෝ ඒ කිසිම දෙයකදී කිව්වේ නැහැ ඒ දේවල් අත්හරින්න. ඒ අත්හරින්නක් ඕන අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අනිතරයි සැබෑ ලෙසම අපි දකින්නේ කිතු දහම් පැතරෙන්න සමාට පුළුවන්කම ලැබුණෙත් ඒකයි. නැත්නම් දහම් බැරි වෙලාවක්වත් කිතු දහම් පැතරන ඔක්කොමයිට කිව්වා නම්
තමුන්ගේ තිබුණ සංස්කෘතික දේවල් ඔක්කොම අත්හැරලා දැන් ජුදාවරු වගේ හැසිරෙන්න කිව්වනම් අඳරපල් දෙන. මම හිතන්නේ කවුරුත් අනිකුත් සභාවල දහම් පිළිගන්නේ කියලා. දැන් අපි කිව්ව උදාහරණයට අපේ රටේ ගත්තොත් ඒව නේද? අපි දහම් පිළිගත්ත දවස්වල ඉඳන් හිතපු විදිහට වෙන්න ඇති. කිතුන් දහම් පිළිගත්ත ඇයට තමුන්ගේ කොණ්ඩ කපන්න සිද්ධ වුණා නේද? ඇඳුම් වෙනස් කරන්න සිද්ධ වුණා. නව වෙනස් කරන්න සිද්ධ වුණා නේද? රටේ තිබෙන සමහර උත්සව පරිත්‍යාග කරන්න සිද්ධ වුණා ප්‍රතික්ෂේප කරන්න. මේ නිසා වෙන්න ඇති කිතුන් බැලු අවශ්‍ය තරමට ප්‍රචලිත කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ නේද? මොකද අපගේ තියෙන මේ ඒව වටිනාකම් සමාජ සංස්කෘතික වටිනාකම් මිසක් ඒවා ආගමේ ඒවා නෙමෙයි. දෙක එකට යන්නේ. නමුත් ඒවා ආගමට විරුද්ධ සදාචාරයට විරුද්ධ දේවල් නෙමෙයි. ඒගොල්ලන් සංස්කෘතික කොටසක්. ඒක ඒගොල්ලෝ අසාර්ථක වුණා. නමුත් අපි වෙන ජෝසුස් පිටමන් සාර්ථක වුණා. මොකද එයා විශ්වාසය දුන්නා මිසක් සංස්කෘතික දේවල් අයින් කරන්න හැදුවේ නැහැ. මේක අපි මුල් සභාවේ ඉඳලාම දකින දෙයක්. සභාවේ ඉඳලාම දකින දෙයක්. ඕනම නගරයකට ගියොත් ඒ නගරයේ තියෙන සංස්කෘතිය විනාශ කළේ නැහැ. ඒතෙන්ට ගැළපෙන ආකාරයෙන් කිතු දහම දුන්නා, පිරිසුදු කළා, ගන්න පුළුවන් જાති සුභාරංචියට අරගත්තා. ඒ දේ අපි දකින මුලින් ඉඳලාම. ඔර සාන්ත අගොස්තීනු මුනිතුමා කියනවා කතෝලික සභාව මුල ඉඳලාම විවිධ සංස්කෘතීන් වල තිබුණු යහපත් ගුණ ලක්ෂණයන් අවශෝෂණය කරගත්ත විතරක් නෙවෙයි ඒවා වැඩි දියුණු කරා සමහරක් වෙලාවට ඒ දේවල් ආරක්ෂා කරා පෝෂණය කරා. දැන් සමහර සංස්කෘතීන් කාලයේ අවෑමෙන් වැය වෙලා තියෙනවා. නැති වෙලා තියෙනවා. හැබැයි මේ සංස්කෘතියේ තිබුණු හොඳ ලක්ෂණ කතෝලික දහම තුල ඉස්මතු වෙනවා. ආරක්ෂා වෙලා පවතිනවා. මම හිතන්නේ ඒක ඊටාම මේ හොඳ දෙයක් කිතුණු දහම. මම හිතන්නේ අගුස්තුන් තුමන්ගේම නේද කියවන තියෙන්නේ. ඔබේ සංස්කෘතිය නෙමෙයි ධර්මයෙන් ගෙන යන්න කියලා. නේද? දැන් ධර්ම දූතෙක් තව රටකට යනවා නම් එතෙන්ට ගෙනියන්න ඔබේ සංස්කෘතිය නෙමෙයි ධර්මය. දහම කියන එක. ඔව්. මම ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් තුමානේ මම හිතනවා උන්වහන්සේ මතන ගොඩක්ම කතා කරනවා මෙන්න මේ කියන්නේ එකතු කරන්නට එදා ඒ තිබිච්ච සමාජයේ ඉගැන්වීම් සහ කිතුණු දහම. ඒත් උන්වහන්සේ කෙලින්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ අර අපි කතා කරන දර්ශනවාදී අදහස් කතා කරනවා මේ ඒ කාලේ තිබිච්ච අර ඒ කාලේ හිටිය කියන්නේ අපි කියන්නේ ග්‍රීක දර්ශනයේ ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒතර උන්වහන්සේ ඒක ලස්සනට කතා කරනවා. උන්වහන්සේ කියනවා මේ මෙච්චර කල් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය එනකන් ඒ ධර්මයේ කරා මනුෂ්‍යව ගෙනාවේ මේක. මෙන්න මේ ග්‍රීක දර්ශනය. නමුත් දැන් ඒ ග්‍රීක දර්ශනය සම්පූර්ණතරපත් වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයත් එක්ක. ඒතර ඒ නිසා එතනදී ලස්සනට කතා කරන කෙනා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒකට වටිනාකමක් දෙනවා. නමුත් ඒත් එක්කම ඊට වඩා ක්‍රිස්තියානි ධර්මයේ තියෙන වටිනාකම ඊට පස්සේ මතු කරලා පෙන්නනවා. එතකොට ඒ එදා හිටිය ග්‍රීක දාර්ශනික කියෝ නැත්නම් එදා ඒ ග්‍රීක දාර්ශනිකයන් හැටියට නැත්නම් ග්‍රීකයන් හැටියට ඊට පස්සේ කිතු දහම වැළඳගත් අයව අර අපහසුතාවට පත් කරන්නේ නැතුව ඒගොල්ලන්ව ඒ තැන තියලා මොකද ඊට පස්සේ කතා කරනවා කොහොමද මේක අත්වලක් වුණා මේ තාක්. නමුත් මෙතනින් පස්සේ ඊට පස්සේ ඒක අවශ්‍ය නැහැ. මොකද ඊට පස්සේ ඊට වඩා උසස් ධර්මයක් හම්බෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ගොඩක්ම ලස්සනට ඒක හසුරුවනවා ඒ අවස්ථාවේදී ඒ සමාජය තුළ. එතුමා අර ප්‍රෙපරාට්සියෝ ඉවැන්ජලිකා කියන සංකල්පයනේ. ඒ සඳහා අර පසුබිම සකස් වෙලා තියලා තියෙනවා. පිතුමා බලගල් පිතුමා කිව්වා වගේ සභාව පැතිරෙන්නේ පීඩා නිසා. හැබැයි සභාව පැතිරලා පීඩා වලින් එක එක නගරවලට ගියත් ඒ නගරවල තියෙන ඒ සංස්කෘතිය හොඳ දේවල් ඇඟට ගත්තු නිසා තමයි අද සභාව තියෙන්නේ. මම විශේෂයෙන් විශ්වාස කරනවා එදා සමාජයේ ඒ සභාව ගියේ අර පරණ විදිහට හිතන ජුදා සමාජයේ විතරක් නම් මම හිතන්නේ අද අපිට කතා කරන තරම් කිතුණු සභාවක් දෙසුන් වහන්සේව අදහන සභාවක් තියෙන්න තිබුණායි කියන එක. අර ඒ සභාවන් වලින් ගන්න පුළුවන් දේවල් ඒ සභාවත් එක්ක කැටි වෙලා එකතු වෙලා ක්‍රිස්තුන් වහන්සේගේ වචනය ඒ සභාවල වලට පොවපු නිසා තමයි අද අපි දකින්න පුළුවන් මෙච්චර ප්‍රචලිත වෙච්ච සභාවක් මෙච්චර පිරිසක් අදහන මෙච්චර පිරිසක් කියවන මෙච්චර පිරිසක් ජීවත් වෙන ධර්මයක් හැටියට ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය අපිට දකින්නට පුළුවන් වෙන්නේ. ඔව්. ඒක ඇත්ත අර සෑම අර්බුදයක්ම එහෙම නැත්නම් සෑම දුෂ්කරතාවයක්ම අධ්‍යාත්මික අවස්ථාවක් බවට පත් වෙනවා සත්‍යයට සාක්ෂි දැරීම සහ පැතිරවීම සඳහා. ඒ වගේම අර මුල් සභාවේ තිබුණු තව විශේෂ ලක්ෂණයක් ගැන මම කැමති අවධානය යොමු කරන්න. ඒ තමයි දැන් සමහරක් දහම් වගේ නෙවෙයි කිතුණු දහමේ
මුල ඉඳලාම හඳුනාගත්තා මේ සංස්කෘතික විවිධත්වය සහ භාෂාමය අපිට කියන්න පුළුවන් ආගන්තුක සත්කාරය කියන දේ. ලින්ග්විස්ටික් හොස්පිටැලිටි කියන එක. අර ශුද්ධාත්මා ගමන දවසේදී පෙන්තකොස්ස දවසේදී මතකද ඉඳපු ජනකාය අතර එතන රටවල් 16ක් භාෂා 16ක් 17ක් නියෝජනය වෙනවා. පේදුරුතුමාගේ දේශනයට අහගෙන ඉඳපු. දැන් ඔවුන් මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේක ඊටාම විප්ලවීය දෙයක් මානව ඉතිහාසයේ. මම ඒක කියවන්නම් ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 8 වන වගන්තියේ මෙහෙම කියනවා. අපට හුරු පුරුදු අපේම මව් බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඊටාම වැදගත් දෙයක් 11. ඔවුන්ගේ නම් ලිස්ට් එක කියලා ඒ ජාතීන්ගේ නේද ජුදෙවරු අරාබිවරු ක්‍රීතවරු යනාදී වශයෙන් කියලා කියනවා. අපේම භාෂා වලින් ඊගාව එක ඊට වැදගත් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ. අපේම භාෂාවන් වලින් මොනවාද අහන්නේ නිකන් වල්පල නෙවෙයි අරවමේව නෙවෙයි. දෙවියන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා බලවත් ක්‍රියාවන්. උන්වහන්සේ කරපු පුදුමාකාර දේවල් මානව සංහතිය වෙනුවෙන්. මං හිතන්නේ මේ ඊටාම විප්ලවීය දෙයක්. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ මව් භාෂාවෙන් දෙවියන් වහන්සේව තේරුම් ගන්නද? දේව වචනය තේරුම් ගන්නද? දැන් ඒකෙන් අදහස් වෙන්නේ අනිකුත් භාෂාවන් අපි දැනගන්න ඕනා කියන එක නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේගේ අනාවරණය දැන් ඇත්තටම අර විවිධත්වයේ තුලට ඇතුළු වෙලා කියන ඒක ඇත්තට අපි හිතුවොත් මහා විප්ලවීය දෙයක්. එක භාෂාවක්, එක ජාතියක්, එක මානව වර්ගයක්, එහෙම නැත්නම් එක කුලයක් තුලින් විතරක් නෙවෙයි උන්වහන්සේ දැන් විශ්වගත වෙලා කියන එක. ඒතර මෙහි වැදගත්කම කුමක්ද මම කැමති ඔබතුමන්ලාගෙන් දැනගන්න. මෙතන භාෂාව කිව්වහම අපි කියමු කෙනෙකුගේ පෞරුෂත්වය මනින ප්‍රධානම දෙයක් තමයි පෞරුෂත්වයේ රැකෙන දෙයක් තමයි තමුන්ගේ භාෂාව සහ ආගම. නමුත් භාෂාව කියන එක ගත්තාම සමහර විට භාෂාවයි ජාතිය එක් ගත්තාම ඒක ආගමත් යටපත් කරගෙන යන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා තමයි ලෝකේ අපි දකිනවා ආගම් වලට වැඩිය තමුන්ගේ සංස්කෘතියේ භාෂා මත ගැටුම් ඇති වෙන හැටි. සමහර එකම භාෂාව කතා කරන එකතු වෙනවා. නේද? සමහරට ආගම තමන්ගේ ආගමයට වෙන්න පුළුවන් පහර දෙන්න. ඒ නිසා මේ භාෂාව කියන එක හරි වැදගත්. දැන් මෙතෙන්ද මේගොල්ලෝ දකින්නේ තමන්ගේ භාෂාවෙන් කතා කරනවා. පාඩ කෙනෙක් භාෂාව දන්නවා කියලා කියන තව කෙනෙකුගේ භාෂාව දන්නවා කියලා කියන්නේ එයා තුළ පුද්ගල 3-4 දෙනෙක් ඉන්නවා වගේ. දැන් මම කොතන හරි රටකට හරි ගියොත් කොතෙන් හරි ගියාම මම මේගොල්ලන්ගේ භාෂාව දන්නේ නැහැ කියන්නේ මම ගොළුෙක් වගේ. මට ඒගොල්ලෝ සම්බන්ධතාවය ගොඩනගන්න බෑ. නමුත් භාෂාවද ඒ භාෂාවෙන් කතා ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කළොත් ඊට වැඩිය ඒගොල්ලන්ට සන්තෝෂයක් නැහැ. නේද? කොතෙන් හරි ගියාම ඒගොල්ලන් භාෂාව ගාව ඒගොල්ලන්ට විශාල සන්තෝෂයක්. එකපාරට මේව පිළිගන්නවා. පිළිගැනීමක් ඉන්පස්සේ ඕනම දෙයක් කරන්න සූදානම්. ඒතර මේ භාෂාව කියන එක මින බැඳ තබන තමන්ගේ අනන්‍යතාවය රකින තව කෙනෙකු පිළිගන්න තියෙන බලවත්ම සංකේතයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දි මේ භාෂාව විතරක් නෙමෙයි එතකොට. ඒක අපිට මෙතන සංකේතාත්මක වෙනවා. ඒතර යම් කිසි රටකට ගියාම ඒ රටේ විදිහට අර හැසිරෙන්න කියන්නේ ඒකයි. ඒ රටේ සංස්කෘතිය පිළිගන්න ඒ රටේ තුල තියෙන සිරිත් විරිත් සමාජයේ කතා බහ මානසික තත්ත්වය පිළිගත්තාම තමයි ඒ ධර්ම දූතයව පිළිගන්නේ. ඒ ධර්ම දූතයන් පස්සේ කිතු දහම දෙන්න පුළුවන් වෙන්නේ. බලන්න අපි තව හුඟක් කාලෙකින් පස්සේ සමහර සාකච්ඡා කරන දෙයක් වෙන්න පුළුවන්. චීනට ගියාම මැතිව් රිචි කරපු දේ නේද? ඩීනොබෙලි කරපු දේ ඉන්දියාවේ. මොකද්ද කළේ? ඒ සමාජය හැටියට හැසිරුණා. ඒගොල්ලෝ සංස්කෘතිය පිළිගත්තා නේද? ඒ විතර ඇඳ කෑව බිව්වා. මෙන්න ඒව පිළිගත්තා. ඊට විරුද්ධ වුණ තැන එතන ආගම් පතරවන්න විතරක් නෙමෙයි පීඩාව වලට බවපත් වුණා. ඒතකොට මේක මේ භාෂාව සංස්කෘතිය භාෂාව සංකේතයක් වෙනවා අර මිනිස්යාගේ මුළු සංස්කෘතික පද්ධතියටම. සංස්කෘතික පද්ධතියම සංකේතයක් භාෂාවට පත් වෙනවා. ඒතකොට සංස්කෘතිය පිළිගන්න තරමට තව තැනකට ගියාම අපිට ක්‍රියා කරන්න පහසුයි. ඒ දහම දෙන්න ඒ නිසා තමයි ක්‍රිස්තියානි ධර්මයේ පතරවන්න පුළුවන් උනේ මේක පිළිගත්තේ. සබාන උදාහරණයක් කියනවනම් අපේ රටේ තත්ත්වය ගත්තොත් එහෙම නේද? දැන් ඇයි කතෝලික දහම් පතරවන්න එක පහසුවක් උනේ? කතෝලික දහමෙන් තිබුණා පොදු ජන වන්දනාව කියන එක. දැන් බලන්න අපි හිතන්න පුළුවන් මේ ඔය නුවාන එහෙම නැත්තම් පෙරහැර යාම් ওই જાති අපි නැත්තම්
රාත්‍රියේ තියෙන වන්දනා මෙහල් ගත්තේ අපි මෙහෙන් කියලා නේද? මෙහෙන් නෙමෙයි අපි දන්නවා පෙරහැරවල් යාමවල් වන්දනා ගමන් යාම පුරාණ ගිවිසුමෙන් පටන් අරගත්තා. ඉන් පස්සේ අපි දකිනවා තාම ස්පාඤ්ඤය පෘතුගාලය වගේ රටවල් වල මේ දේවල් තියෙනවා නේද? මේ දේවල් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අරගෙන ආවේ මේ ආගම පෘතුගීසියන් අපිට අරගෙන ආවේ. පෘතුගීසියන් අරගෙන ආවම ඒගොල්ලෝ දැක්කා මේ රටේ ඒවා ඊටම ශක්තිමත්ව තියෙනවා. ඒ ශක්තිමත්ව තියෙන රටට මේවා ඉන්ට්‍රොඩියුස් කරපුවාම මේගොල්ලෝ අර පහදුල්ලා දුන්නාම අපේ රටේ උන්නායට මේ ආගම පිළිගන්න පහසුවක් වුණා. ඒ නිසා තමයි මුහුදුබඩ ප්‍රදේශ කරන්න පුළුවන් වුණේ කිතුණු. ඒ වගේමයි ඒගොල්ලෝ දැක්ක මෙන්න මේ අලුත් ආගමේ අපේ දේවල් තියෙනවා. අපේ වන්දනාමාන නොකුත් ಜಾති සිරිත් විරිත් වතාවන් තියෙනවා. අපිට පේන මේ සංස්කෘතියේදී එක හා සමාන වෙනකොට යම් එක සමාන දේවල් තියෙනකොට එකිනෙකා පිළිගැනීමට ඊටාම පහසු තත්ත්වයක් ඇති වෙනවා. මේක අපි දකිනවා ක්‍රිස්තියානි දහමේ එසේ උන තැන දහම් පැතුරුන හැටිත් ඊට විරුද්ධ උන තැන දැන් ධර්මයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති වෙන හැටිත්. ඒත් එක මම හිතනවා දැන් අපිට දැන් ඔය මුල් කාලේ ගත්තාම ඊට පස්සේ අපි මේක ටික සභාව වර්ධනය වෙද්දී අපි දකිනවා කොහොමද මේ භාෂාව ඊට පස්සේ වැදගත් වෙන්නේ ව්‍යාප්තියටත් කියලා. මොකද අපි දන්නවා දැන් ඉස්ලාම ඇත්තටම සුද්ධ බයිබලය ලියලා තිබුණ හීබ්‍රු භාෂාවෙන්නේ. එතකොට අපි දකිනවා මේ මුල් සියවස් දෙක ගත්තොත් එහෙම ඒ දෙක ඇතුළතදීම මේ ඔය ප්‍රධාන භාෂාවලට පරිවර්තනය වීමක් තියෙනවා. ඒතර හීබ්‍රු භාෂාවෙන් ග්‍රීක භාෂාවට ලතින් භාෂාවට ගත්තෙම ඒ වගේ අපි දකිනවා. ඒතර ඒ වගේ අපි දකිනවා මොකනේ අර භාෂාවල පරිවර්තනය වීම තුලම අපි දකිනවා කොහොමද මේ භාෂාව නිසා ඊට පස්සේ ව්‍යාප්තියට ඒක ආධාරයක් වුණේ කියලා. අනිත් එක තමයි මම හිතනවා මේ භාෂාවෙන් අපි දකින දේ තමයි ඉදාරේ කිව්ව විදිහට මේ භාෂාව ගැන කතා කළාම තමන්ගේ භාෂාවකින්ම එයාට ඒක අහන්න එකක ලැබුණා කියන එකෙන් ඒක මම දකිනවා ඒ කියන්නේ මේ අර සභාවේ මුල ඉඳන්ම සභාව ජීවමානයි කියන්නේ. ඒතර ඒක ඇවිල්ලා මේ භාෂාව කියලා ඒක ඇත්ත ඒක තමයි ජීවය ඇති කරන්නේ නේ. ඒක නැත්තම් අර ඒක ඇවිල්ලා සභාව මුල ඉඳන්ම ජීවමාන උණයි කියන දේ. කතා කරනවා ඒක ඇවිල්ලා නිකන් අර දර්ශනයක් විතරක් උනේ නැහැ කියන දේ. ඒක දැනෙන තත්ත්වයක් බවට පත් වෙනවා ඒක. ඒක ධර්මය කියලා වෙනම ඉගෙන ගත්ත දෙයට වඩා ජීවිතයෙන් දැනෙන තත්ත්වයක් බවට ඒක පත් වෙනවා මුලින් ඉඳන්ම. ඒ වගේම රෝමරුන්ගේ භාෂාව ලතින් වුණාට අත් වශයෙන්ම රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන භාෂාවනේ ග්‍රීක භාෂාව. ඒතොර සුද්ධෝ පාලුතුමන් ග්‍රීක භාෂාව කතා කළේ නේද? ඒක නිසා තමයි සුද්ධෝ පාලුතුමන්ට පුළුවන් වුණේ දුද්දයාවෙන් පිට අනිත් තැන්වල ගිහිල්ලා සභාව පත්‍රයේමට ඇති වුණ විශාල පහසුවක් තමයි සෙනග් කතා කළේ ග්‍රීක. ඒතර පාවල්තුමන් ග්‍රීක භාෂාව ඉතාම හොඳින් දැනගෙන සිටි නිසා. අර කියමනක් තියෙනවා ඔබට අවශ්‍ය නම් කෙනෙක්ට ඔබේ අදහස ඔහුගේ ඔළුවේ තැන්පත් කරන්න ඔහුට තේරෙන භාෂාවෙන් කතා කරන්න කියලා. හැබැයි ඔබට අවශ්‍ය නම් ඔහුගේ හදවතට කතා කරන්නට ඔබ ඔහුගේ භාෂාවෙන් කතා කරන්න කියලා. මම හිතන්නේ පියතුමා කතා කරා වගේ අර ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඔවුන්ගේ භාෂාවෙන් අපි දැන් කියවෝ වගේ ඒ කතා කරද්දී ඇහෙනව විතරක් නෙමෙයි ඒක දැනෙනව හදවතට. අන්න ඒක තමයි මේ දහම ප්‍රචලිත වෙන්න ලොකුම රුකුලක් උනේ අනිත් සභාවන් වල පවා. ඔව් අර නූතන දාර්ශනිකයෙක් වන මාටින් හයිඩිගර් කියනවා language is home කියලා. එකෙන් අදහස් වෙන්නේ අර ඒ තුලින් අපි වාසය කරන අපේ විශ්වයට ඇතුල් වෙන්න පුළුවන්. අපේ ලෝකයට සම්පූර්ණයෙන් ඇතුල් වෙලා අපිට තේරෙන සංකල්ප වලින් අපේ ජීවිත රටාවට ඔබින විදිහට මේ පණිවිඩය පුළුවන් ඒ සමාජය තුල මාංශගත කරන්න. ඒක මම හිතන්නේ මුල ඉඳලාම කිතුණු සභාව දැනගෙන ඉන්දියා ඒකෙන් තේරෙන්නේ මේ කිතුණු දහම කිසිම සංස්කෘතියකට තර්ජනයක් නෙවෙයි. බය වෙන්න දෙයක් නෙවෙයි. සංස්කෘති විනාශ කරන දෙයක් නෙවෙයි. සංස්කෘතීන් පෝෂණය කරන, පිරිසිදු කරන සහ ආරක්ෂා කරන ගොඩනගන දෙයක්. බය වෙන්න දෙයක් නැහැ කියන එක මට හිතෙන්නේ ඒක අපි විශේෂයෙන්ම අවධාරණය කළ යුතුයි. දැන් සමහරක් කිතුණුවන් අතින් යම් ආකාරයේ වැරදි නිගමන වලට එන්න පුළුවන්. වැරදි භාවිතාවන් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ආරම්භයේ සිටම කිතුණු දාහම මානව සංහතියට තර්ජනයක් වන ආක්‍රමණය කරන දෙයක් නෙවෙයි ගොඩනගන දෙයක් කියන එක ඊටාම පැහැදිලිව sannivedanaya වෙලා තියෙනවා මට හිතෙන්නේ. තවත් පොඩි කාරණයක් මම කැමතියි පැහැදිලි කරගන්න.
දැන් අපේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා වැරදි අවබෝධයක් දැන් ලංකාවට කිතුණු දහම ආපු විදිහේ ගැන අපිට තියෙනවානේ සමහරක් විවේචනයක්. එතකොට මට හිතෙන්නේ අපි පැහැදිලි කරගත යුතුයි කිතුණු දහමේ ගැඹුරයි කිතුණුවන් අතින් එහෙම නැත්නම් කිතුණු දහම අදහන අය අතින් විය හැකි සමහර ආකාරයේ වැරදි තීරණයන් කියන දෙක අපි හිතන්නේ මේ තෝරා බේරා ගැනීමක් කරගන්න ඕන. දැන් අපි හිතමුකෝ කිතුණුවෙක් අතින් වැරද්දක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඒක මේ කිතුණු දහමේ ප්‍රශ්නයක් කියලා. දැන් කිතුණු දහමේත් අපි හිතමු කිතුණුවෙක් ඉන්න පුළුවන් මිනිහෙක් මරපු කෙනෙක්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ කිතුණු දහමෙන් එහෙම දෙයක් අනුමත කරනවා හෝ උගන්වනවා කියලා. ඒ අපේ අර වැරදි නිසා අඩුපාඩු නිසා පාපකාරීත්වය නිසා සිදුවෙන දෙයයි කිතුණු දහමේ එන මේ මහා සත්‍යතාවයයි කියන්නේ එකම දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් අපිට බෑ අර අව්‍යාජ විදිහට ඒ දහම කරන කෙනෙක්ගේ ජීවිතය දිහා බලලා නිගමනයකට එන්න. ඒ සම්බන්ධයෙන් මොන වගේ විග්‍රහයක්ද ඔබතුමන්ලා කරන්න කැමතියි? මම සභා ඉතිහාසයේ මම දකිනවා ඔකට පිළිතුරක් අපිට හම්බ වෙනවා. ඒකට හේතුව තමයි මතක ඇති පීඩන කාලයේදී කිතුණුවා කියන නමටනේ ඒ නාමික ඒ දෙයට ඒ තුල පීඩාවන් කිරීමක් තියෙනවා. එතනදී මම හිතනවා ටර්ටුලියන් සභාපතිතුමා උන්වහන්සේ ලස්සනට කියනවා මේ කිතුණුවා කියන නමට නෙමෙයි කරන්නට ඕනේ. ඊට ජස්ටින් තුමාත් ඔය කතා කරනවා. ජස්ටින් තුමාත් කතා කරනවා. රොමි ජස්ටින් තුමාත් කතා කරනවා. මොකද මේ ඒ කියන්නේ කිතුණුවා කියන නමට නෙමෙයි එක්කෝ ඒකනාගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක පරීක්ෂා කරලා ඒකට අනුව දඬුවමක් කරනවා මිසක් අර නම කියන ඒකට පීඩාවන් පමුණවන්න දෙපයි කියලා. ඉතින් මම හිතන්නේ එතනදී කියන අනිවාර්යයෙන් අර කිතුණුවා කියන කෙනයි කිතුණු කම කියන එකයි වෙනස් කියලා. දැන් කිතුණු ධර්මයේ කියන එකයි වෙනස් කියන එක. එතකොට මම හිතන්නේ අර කෙනෙක් නිකන් සමාජින් උපතින් සංස්කෘතියෙන් කිතුණුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ භාවිතය ජීවිත රටාව ජීවත් වෙන විදිහ ඊට සමීපව නොවන්න පුළුවන් සමහර විට. ඒක මේ නිදහසට කාරණාවක් වශයෙන් නෙවෙයි කියන්නේ අපි ඒක හඳුනාගත යුතුයි විග්‍රහ කරගත යුතුයි මට හිතෙන්නේ. කොහොමටත් අපි කියමු කෙනෙකුගේ සංස්කෘතියයි අනිත් පැත්තෙන් ආගමේ දර්ශනයයි අනුව ඒ දෙක ඒකාබද්ධ වීමක් තිබෙනවා නේද? ඒක වෙනස් කරන්න බෑ. ඉතින් අපි එකම සංස්කෘතියල ඉපදුනා වෙන්න පුළුවන්. එකම ජාතියට අයිති කට්ටියක් වෙන්න පුළුවන්. එකම භාෂාව කතා කරන පිරිසක් වෙන්න පුළුවන්. නමුත් අපේ දෙන ආගමික සංස්කෘතිය අනුව අපේ ජීවිතය හැඩ ගැහෙනවා. ඒතර කිතුනවා ඒ නිසා අනික් කෙනාගේ ආගමේ දර්ශනය අනුව ඒ කෙනාගේ ජීවිතය හැඩ ගැහෙනවා. ඒතර මේ දෙන්නගේ එක්කෙනෙක්වත් වැරදි නැහැ. දෙන්න හැඩ ගැහිලා තියෙන්නේ Taman ලැබිලා තියෙන්නේ සංස්කෘත දායාදයන් අනුව. එතෙන්දී එතකොට අර කිව්ව දෙයම තමයි වෙනත් විදිහකින් තව බලද්දී අපිට හිලා දකින්න බෑ. අර ආගම හරි මේ ආගම වැරදි නැත්තම් මේ සංස්කෘතිය උසස් මේ සංස්කෘතිය පහත් කියලා අපිට වෙන් කරන්න බෑ. ඒ සංස්කෘතිය දෙකක අදහන වුණත් සංස්කෘති දෙකක් වුණා වුණත් ඒ දෙකම එක වගේ එකම සංස්කෘතිය වුණත් ආගම් දෙකක් අදහනකොට ජීවිත වෙනස් වෙන්නේ ඒ දහමෙන් දෙන දර්ශනය අනුව. ඒතර මේ වෙනස් වීම පිළිගන්න තරමට තමයි අපිට මනුෂ්‍යව පිළිගන්න පුළුවන් වෙන්නේ සමගින් ජීවත් වෙන්න පුළුවන් වගේම මේ ආගම වටිනාකම් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට පෙනී ගියා අද අපේ මේ සාකච්ඡාව විකාශනය වුණු ආකාරයෙන් කිතුණු දහම කෙසේද සංස්කෘතීන්ගේ පෝෂණයට දායක වුණේ ආරම්භයේ සිටම මුල සිටම ඒ වගේම කිතුණු දහමත් විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලැබලා තියෙන විදිහ. එක පැත්තකින් කිතුණු දහම පිරිසිදු කරලා තියෙන ලෝකයේ සංස්කෘතීන් ඒ වගේම සංස්කෘතීන් තුල තියෙන සියලුම යහපත් ගුණ ලක්ෂණයන් යහපත් අංගෝපාංගයන් කිතුණු දහම විසින් සුරක්ෂිත කරලා ආරක්ෂා කරලා අනෙකුත් අයටත් හඳුන්වා දීලා තියෙනවා. ඇත්තටම සංස්කෘතියක් කියලා කියන්නේ ජන කොට්ටාසය විතරක් නෙවෙයි. සමස්ත මානව සංහතියේම දායාදයක්. ඒතර කිතුණු දහමත් ඇත්තටම වැදගත් වෙන්නේ කිතුණුවන් සඳහා පමණක් නෙවෙයි කිතුණු නොවන අයටත් කිතුණු දහමෙන් විශාල පෝෂණයක් ලබන්න පුළුවන්. ඇත්තටම කිතුණු දහම තුල කිතුණු දහම පවතින්නේ කිතුණු නොවන අයගේ අභිවෘද්ධියත් සඳහා. මේ කිතුණු දහම කියන්නේ කිතුණුවන් පිරිසකගේ පෞද්ගලික බූදලයක් නෙවෙයි මුළු මානව සංහතියේම යහපත සඳහා පවතින දෙවන් වහන්සේගේ මහා අනාවරණයක්. ඒතර අදටත් අපට
ඊතා වටිනා මඟ පෙන්වීම ලබා දුන් අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමා, ඒ වගේම ගරු ෂෙරොන් ඩයස් පියතුමා, ඒ වගේම ගරු හර්ෂණ හේමන්ත පියතුමාට අපි ඉස්තාම ස්තුතිවන්ත වෙනවා. ඒ අපිට ලබා දුන් ඒ මහඟු ප්‍රඥාව සම්බන්ධයෙන් ඔබතුමන්ලට මම ජේසුස්පීට ප්‍රාර්ථනා කරනවා. ජේසුස්පීටයි ඒ වගේම අපගේ ශ්‍රාවකයන්ටත් අපි ජේසුස්පීට ප්‍රාර්ථනා කරනවා. ජේසුස්